හරි බලන්න 2016 රාහුල පෙරහුරු ප්‍රශ්න පත්තරේ පළවෙනි ස්ට්‍රක්චර් එක මේකේ කියනවා මීටර් රූල වර්නියර් කැලිපරය මයික්‍රෝමීටර ස්ක්‍රූ ප්‍රමාණය ගෝලමානය කලාන් වීක්ෂය මෙම මිනුම් උපකරණ භාවිතා කර මිනුම් ලබා ගැනීමේදී එම උපකරණයකින් සිදුවිය හැකි උපරිම දෝෂය එහි කුඩාම මිනුමට සමාන යයි උපකල්පනය කරනවා පහත දක්වා ඇත්තේ විද්‍යාගාරයේ පදාර්ථයේ ගුණාංග පෙන්වීම සඳහා යොදා ගන්නා ප්‍රධාන පරීක්ෂණ දෙකක ඇටවුම්. ඔය පළවෙනි A කියලා දීලා තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා කම්බියගේ අම්මාපාංකය හොයන ප්‍රැක්ටිකල් එක. B කියලා දීලා තියෙන්නේ දුෂ්ටාවිතාවය හොයන පොයිසෙල් සමීකරණයෙන් දුෂ්ටාවිතාවය හොයන ප්‍රැක්ටිකල් එක. මුලින්ම අහනවා ඉහත A හා B පරීක්ෂණ දෙක සිදු කිරීමේදී විවිධ මිනුම් ලබා ගැනීම සඳහා භාවිතා කරන මිනුම් උපකරණ පහත ලියා දක්වන්නලු. කම්බියේ දිග ඒ පරීක්ෂණයේදී කම්බියේ දිග. ඔය කම්බියේ දිග මීටර රූලෙන් මෙන්නේ. උපකරණය වෙන්නේ ඒකට මීටර රූල. ඒ පරීක්ෂණයේ කම්බියේ විස්කම්භය මෙන්නේ මයික්‍රෝමීටර ස්ක්‍රූ ප්‍රමාණය. මයික්‍රෝමීටර ස්ක්‍රූ ප්‍රමාණය. B පරීක්ෂණයේ කේශික නලයේ අභ්‍යන්තර විස්කම්භය. කේශික නලයේ අභ්‍යන්තර විස්කම්භය. දැන් ඇත්තටම ওই B පරීක්ෂණයේදී කේශික නලයේ අභ්‍යන්තර විස්කම්භය මෙන්නේ රසදිය කඳක් භාවිතා කරලා. රසදිය කඳක් භාවිතා කරලා තමයි කේශික නලයේ අභ්‍යන්තර විස්කම්භය මෙන්නේ. එතකොට එතෙන්දී රසදිය කඳක් භාවිතා කරලා රසදිය කඳේ පරිමාව හොයලා ඊට පස්සේ දිග මැනලා ඒ ඇසුරින් හරස්කඩ වර්ගඵලය අරගෙන එහෙම තමයි විස්කම්භය වෙන්නේ. හරිද? හැබැයි අපිට දීලා තියෙන උපකරණ වලින් ඉතින් කේශික නලයක අභ්‍යන්තර විස්කම්භය මනින්න වෙන්නේ චලන් වීක්ෂය. හරිද? අපිට දීලා තියෙන උපකරණ වලින් මනින්න වෙන්නේ චලන් වීක්ෂය. කේශික නලයේ දිග සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 10ට වඩා වැඩි. ඒක නිසා මීටර රූලෙන් මනින්න පුළුවන්. කේශික නලයේ දිග මීටර රූලෙන් මනින්න පුළුවන්. ඊළඟට මෙම පරීක්ෂණයේදී අවසන් ප්‍රතිඵලය සඳහා පහත සමීකරණය භාවිතා කරනවා. ඔය දීලා තියෙන්නේ ඒ පරීක්ෂණයේදී මේ පාවිච්චි කරන අවසන් ප්‍රතිඵලයේ සමීකරණය කියලා ඔය දීලා තියෙන්නේ හොක්ස් නියමෙමයි හොඳේ. දැන් අපි හොක්ස් නියමෙදි ගත්තානේ F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම L කියලා. ඔය F ට mg දාලා. ඒතර mg බෙදීම A සමානයි y වතාවක් E බෙදීම L ගේ E ව උක්ත කරලා තියෙනවා. E ව උක්ත කරාම GL බෙදීම AY වතාවක් අර M එළියට අරන් තියෙනවා. කම්බියේ දිග මිනුමේ භාගික දෝෂය වර්ගඵල මිනුමේ භාගික දෝෂයට සමාන කර ගැනීමට ශිෂ්‍යයා අදහස් කරනවා. දිග මිනුමේදී සිදු වූ දෝෂය මිලිමීටර 1ද මනින ලද දිග සෙන්ටිමීටර 30ද නම් වර්ගඵල මිනුම සඳහා භාගික දෝෂයේ කුමන භාගික දෝෂයකට නිවැරදි විය යුතුද කියලා අහනවා. දැන් අපෙන් අහන්නේ වර්ගඵල මිනුම සඳහා භාගික දෝෂය. එයා අපිට කියනවා මේ වර්ගඵල මිනුම සඳහා භාගික දෝෂය ඩෙල්ටා A බෙදීම A සමානයි කියලා ඩෙල්ටා L බෙදීම L ට දිග මිනුමේ භාගික දෝෂය. ඉතින් දිග මිනුමේ භාගික දෝෂය අපිට අරගන්න පුළුවන්. සිදුවිය හැකි දෝෂය මිලිමීටර 1යි. ඕක බෙදීම මෙනම පාඨාංගය සෙන්ටිමීටර 30යි. ඒ කියන්නේ මිලිමීටර 300යි.
භාගික දෝෂය එතකොට එන්නේ 1/300යි. ඊට පස්සේ ඊළඟ කොටස අහනවා කම්බියේ විස්කම්භය මිලිමීටර් 3ක් නම් දිගෙහි භාගික දෝෂයට වර්ගඵල මිනිමේ භාගික දෝෂය සමාන කර ගැනීමට විස්කම්භය මැනීමට භාවිතා කළ යුතු මිනුම් උපකරණය කොපමණ විය යුතුද කියලා. මෙන්න මේක පොඩ්ඩක් දැනගන්න. අපි දන්නවා වර්ගඵලය කියන්නේ වර්ගඵලය කියලා කියන්නේ පයි d වර්ගය බෙදීම 4ට. ඒතර ඔයාලට පේනවා වර්ගඵලයේ සමානුපාතයි විස්කම්භයේ වර්ගයට. විස්කම්භයේ වර්ගයට. හරිද? එහෙනම් මතක තියාගන්න වර්ගඵලය සඳහා භාගික දෝෂ එන්නේ දෙවාරයක් විස්කම්භය සඳහා භාගික දෝෂය කියලා. විස්කම්භය සඳහා භාගික දෝෂය කියලා. හරිද? දැන් මෙතන අපි දන්නවා දිග මිනුමේ භාගික දෝෂයට සමාන වෙන්න ඕන. මේ ඩෙල්ටා A බෙදීම A කියන්නේ 1/300යි. 1/300යි. ඕක සමානයි දෙවාරයක් ඩෙල්ටා D බෙදීම D. හරිද? මෙතනින් අපිට ගත්ත හැකි මේ දෙක මේ පැත්තට දාපුවාම 1/600යි. ඕක සමානයි 1/600යි. ඕක සමානයි ඩෙල්ටා D හොයන්න තියෙන කුඩා මිනුම කීයක් වෙන්න ඕනද කියලා අහන්නේ. 3 බෙදීම 600 ඒ කියන්නේ 1/200යි ඩෙල්ටා D මිලිමීටර් වලින්. සුළු කරාම ඩෙල්ටා D එනවා 1/100 කියන්නේ 0.01යි 1/200 කියන්නේ එතකොට 0.5 මිලිමීටර්. හරිද? අපෙන් අහන්නේ කොච්චරක් වෙන්න ඕනේද කියලා කුඩා මිනුම. හරිද? කුඩා මිනුම 0.005ක් වෙන්න ඕනේ. දිග මිනුමේ භාගික දෝෂයට සමාන වෙන්න නම් වර්ගඵල මිනුමේ භාගික දෝෂේ ඔච්චරක් වෙන්න ඕනේ. මෙතන අපි දැනගන්න ඕනේ විශේෂ දේ තමයි වර්ගඵලය විස්කම්භේ වර්ගයට සමානුපාත නිසා වර්ගඵල මිනුමේ භාගික දෝෂය සමාන වෙන්නේ විස්කම්භේ භාගික දෝෂයේ වර්ගයට. මේ විස්කම්භේ භාගික දෝෂයේ දෙගුණය. ඊළඟට රෝම ඉලක්කම් 3 අහනවා ඒ අනුව ඔබ ඉහත යෝජනා කළ මිනුම් උපකරණය පිළිබඳ සෑහීමකටපත් වේදයි පැහැදිලි කරන්න. හරිද? විස්කම්භේ මනින්න පාවිච්චි කරපු මිනුම් උපකරණයේ මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය. එයාගේ කුඩා මිනුම 0.01 මිලිමීටර්. දැන් මෙතන අවශ්‍ය කරන කුඩා මිනුම 0.005 මිලිමීටර්. එහෙනම් සෑහීමකටපත් වෙන්න බෑ. හරිද? එතන උත්තරේ ලියා ගන්න මෙන්න මෙහෙම. ටිකක් විස්තරයක් එක්ක ලියන්න සිද්ධ වෙනවා. රෝම ඉලක්කම් 3ට උත්තරේ කම්බිය විස්කම්භය මැනීමට භාවිතා කළ කම්බියේ විස්කම්භය මැනීමට භාවිතා කළ මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයේ කුඩා මිනුම මයික්‍රෝමීටර ස්ක්‍රූප් ආමානයේ කුඩාම මිනුම බිංදුවයි දශම බිංදුවයි එකයි මිලිමීටර් වේ.
බිංදුවයි දශම බිංදුවයි එකයි මිලිමීටර් වේ. නමුත් මෙහිදී නමුත් මෙහිදී අවශ්‍ය වන කුඩාම මිනුම අවශ්‍ය වන කුඩාම මිනුම බිංදුව දශම බිංදුවයි බිංදුවයි පහයි මිලිමීටරය. බිංදුව දශම බිංදුවයි බිංදුවයි පහයි මිලිමීටරය. එම නිසා එම නිසා එම නිසා මිනුම් උපකරණය පිළිබඳ සෑහීමකට පත්විය නොහැක. මිනුම් උපකරණය පිළිබඳ සෑහීමකට පත්විය නොහැක. හරිද? ඒ කියන්නේ අපිට මේකෙදී සෑහීමකට පත් වෙන දැන් සාමාන්‍යයෙන් අපි මිලිමීටර එකක් මෙන්නත් ඇති කියලා කියන්නේ. නමුත් මේක විශේෂ තත්ත්වයක් නිසා මෙතනදී අපිට සෑහීමකට පත් වෙන්න මිලිමීටර් මේ සෑහීමකට පත් වෙන්න න්යායගේ කුඩාම මිනුම 0.005ක් වෙන්න ඕනේ මිලිමීටර් 0.005ක් වෙන්න ඕනේ. හැබැයි කුඩාම මිනුම 0.005ක් අරයා දෙන්නේ නැහැ. එයා දෙන්නේ ඊට වඩා වැඩි කුඩාම මිනුමක්. එතකොට අපිට කුඩාම මිනුම තව අඩු කරගන්නයි ඕනේ. ඒක නිසා සෑහීමකටපත් වෙන්න බෑ. ඊළඟට අහනවා ඉහත පරීක්ෂණය සිදු කිරීමේදී සර්වසම කම්බි දෙකක් භාවිතා කිරීමට හේතුව. ඉහත ඒ පරීක්ෂණය සිදු කිරීමේදී සර්වසම කම්බි දෙකක් භාවිතා කිරීමට හේතුව. ඒක ඔයගොල්ලෝ දන්නවා හොක්ස් නියම ගැන පරීක්ෂණය කරද්දී සර්වසම කම්බි දෙකක් පාවිච්චි කරේ අර උෂ්ණත්වයේ පරිසර උෂ්ණත්වයේ වෙනස් වීම නිසා සිදුවන බාධාව මගහරවන්න. හරිද? වෙනස් කම්බි දෙකක් පාවිච්චි කරොත් දෙන්න ප්‍රසාරණය වෙන්නේ වෙනස් වෙනස් විදිහවලට. එතකොට ඒ සිදුවන තාප ප්‍රසාරණයත් අපි හිතන්නේ විතතියක් කියලා. අපිට තේරෙන්නේ විතතියක් කියලා. ඒ නිසා දෝෂයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සර්වසම කම්බි දෙකක් පාවිච්චි කරනවා. දෙන්නම එතකොට ප්‍රසාරණය වෙන්නේ එක විදිහට නිසා. දෙදෙනාම එක විදිහට ප්‍රසාරණය වෙන නිසා දෙදෙනාම එක විදිහට ප්‍රසාරණය වෙන නිසා ඒ ප්‍රසාරණයෙන් සිදුවන දෝෂය පරිසර උෂ්ණත්වය වෙනස් වීම නිසා සිදුවන දෝෂය මග හරවා ගන්න. එහෙනම් උත්තරය ලියන්න පරිසර උෂ්ණත්වය නිසා කම්බියේ ප්‍රසාරණය මග හරවා ගැනීමට පරිසර උෂ්ණත්වය නිසා සිදුවන පරිසර උෂ්ණත්වය නිසා පරිසර උෂ්ණත්ව වෙනස් වීම නිසා පරිසර උෂ්ණත්ව වෙනස් වීම නිසා කම්බියේ සිදුවන ප්‍රසාරණයේ බලපෑම කම්බිවල සිදුවන ප්‍රසාරණයේ බලපෑම මග හැරවීමට
හරිද? ඊළඟට ඉහත සමීකරණයේ ඉහත ඒ පරීක්ෂණයේ W සඳහා විවිධ භාර යෙදූ විට භාරය සමග විතතිය වෙනස් වන ආකාරය දෙනවා. මෙම දත්ත භාවිතයෙන් M ට ඉදිරියෙන් E ප්‍රස්ථාරගත කරන්න. හරිද? දැන් මෙතන W කියලා දීලා තියෙන mg. ඒතකොට W 20යි නිව්ටන් කියලා දීලා තියෙනවා නම් අපි එතනදී අරගන්න ඕනි m වලාගය 2 කිලෝග්‍රෑම් නේ. m වලාගය 2 කිලෝග්‍රෑම්. බලන්න. දැන් ඔය ප්‍රස්ථාරය අඳින්න වෙන්නේ කොහොමද? m ට ඉදිරියෙන් e ව ප්‍රස්ථාරගත කරන්න තියෙනවා. ඒතකොට අපිට ප්‍රස්ථාරය එන්න ඕනේ අපි දන්නවා y සමාන mx වගේ එකක් නේ. මෙයානේ x axis අරන් තියෙන්නේ. මේක නිකන් අනුක්‍රමණය වගේ. මේක y වගේ. හරිද? ඕකේ දත්ත ටික අධ්‍යයනය කරොත් ඕගලන්ට පේනවා ඔය 20 40 80 120 කියන පාඨාංක හරිය ලස්සනට ගිහිල්ලා තියෙනවා. හරිද? අර 60 කියන එක චුට්ටක් වෙනස් වෙනවා. දැන් මේක හැමෝම 0.6 ගුණාකාර තියෙන කියලා පේනවා. ඒතර 60 කියන එක චුට්ටක් වෙනස් වෙනවා. 100 කියන එක නම් ටිකක් ලොකුවට වෙනස් වෙලා තියෙනවා. ඒතර පාඨාංක 6ක් අරන් තියෙනවා. පාඨාංක 6 පළවෙනි පාඨාංක දෙක ගැටලුවක් නැහැ. මූල ලක්ෂ්‍ය හරහා යන විදිහට හරියට එනවා. දෙවෙනි පාඨාංක තුන්වෙනි පාඨාංකය හරිනම් එන්න ඕනේ 1.8ක් කියලා. නමුත් ඒක එන්නේ 1.7ක් කියලා චූට්ටක් අඩු වෙනවා. ඒක ලොකු අඩුවීමක් නෙමෙයි. ඊළඟට 80 දී 2.4ක් පෙන්වනවා. ඒක හරි. 120 දී මේ 100 දී 2.8ක් පෙන්නනවා. ඒක නම් තරමක් අඩු වෙලා තියෙනවා අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා. ඊළඟට 120 දී ගැටලුවක් නැහැ 3.6ක් පෙන්නනවා හොඳට. එහෙනම් මෙන්න මේ ලක්ෂ ටික යා කරන ප්‍රස්ථාරයක් ඇඳනම් හරි. ඔය ප්‍රස්ථාරය අඳිනකොට මතක තියාගන්න අපි මාක් කරපු ඛණ්ඩාංක වලින් දෙපැත්තට ගොඩක් ඈතට ප්‍රස්ථාරය විහිදවන්න එපා. අපි දන්නවා මූල ලක්ෂ්‍ය හරහා තමයි යන්න ඕනේ කියලා. නමුත් මේ මාක් කරපු පාඨාංක වලින් ගොඩක් ඈතට විහිදවන්න එපා. මේකේ ලක්ෂ්‍ය 4ක් අපිට පැහැදිලිවම පේන නිසා අපි මේ ලක්ෂ්‍ය 4 හරහා යන ප්‍රස්ථාරයක් අඳිනවා. ඔහොම අරගන්න පුළුවන්. ඕකේ ඛණ්ඩාංක මාක් කරලා ඕගොල්ලෝ එහෙම අඳින්න ඕනේ. ලක්ෂ්‍ය 4ක් පැහැදිලිව පේන නිසා අපි ඒ ලක්ෂ්‍ය හරහා යන ප්‍රස්ථාරය අඳිමු. ඊළඟ කම්බියේ දිග මීටර් 3ක් සහ විස්කම්බේ මීටර් මිලිමීටර් 4ක් නම් ප්‍රස්ථාරයේ භාවිතයෙන් යම් මාපාංකය සොයන්න. ප්‍රස්ථාරයේ භාවිත කරලා යම් මාපාංක හොයන්න තියෙන්නේ. අනුක්‍රමණය හොයාගෙන ගියා නම් හරි. ඒකට මට කම්බිය හරස්කට වර්ගඵලය ඕනේ වෙනවා. මම ඒක පොඩ්ඩක් මුලින් හොයලා ඉන්න. වර්ගඵලය ගත්ත හැකි විස්කම්බේ මිලිමීටර් 4යි කියන්නේ 5d වර්ග බෙදීම 4. එතකොට 5d වර්ග බෙදීම 4 පාවිච්චි කරමු. එතකොට වර්ගඵලය අරගත්ත හැකි මට 5ට 3යි d ට දාන්න වෙන්නේ 0.4 මිලිමීටර්. ඕක බෙදීම 4. මේකේ වර්ග බෙදීම 4. සුළු කරාම එනවා කීයද? මෙතන 0.16 4න් බෙදුවම 0.04යි. ඒක 3ෙන් ගුණ කරාම වර්ගඵල එනවා 0.12 වර්ග මිලිමීටර්. වර්ග මිලිමීටර්. ඊට පස්සේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයාගත්තා නම් හරි. අපි දන්නවා අනුක්‍රමණය සමානයි GL බෙදීම AY ට. අනුක්‍රමණය අරගන්න පුළුවන් y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනසෙන්. මෙතන මතක තියාගන්න මේ අපි m මැනලා තියෙන කිලෝග්‍රෑම් වලින්. අපි මේකේ ඛණ්ඩාංක දෙකක් අරගමු. මේ ඈතම තියෙන ඛණ්ඩාංක දෙක ගත්තොත් x ඛණ්ඩාංක විදිහට ගන්න පුළුවන් කිලෝග්‍රෑම් 12. නිව්ටන් 120 කියන්නේ. ඒ වෙලාවේ විතතිය 3.6යි මිලිමීටර්.
පළවෙනි කණ්ඩාංකය ගත්තොත් ස්කන්ධ කිලෝග්‍රෑම් 2යි විතතිය 0.6 මිලිමීටර. හරිද? එතකොට අපිට මෙයාගේ අනුක්‍රමණය අරගන්න පුළුවන් කොහොමද? y කණ්ඩාංක වෙනස 3.6 ඍණ 0.6 ඕක බෙදීම 12 ඍණ 2. මෙතන උඩ ඉන්නේ මිලිමීටර නිසා ගුණ කරන්න ඕනේ 10 ඍණ 3ෙන්. ඕක සමානයි ගුරුත්ව චිත්‍රණය 10යි දිග මීටර් අපිට දෙනවා දිග මීටර් 3යි. වර්ගඵලය අපි හොයාගත්තා 0.12 වර්ග මිලිමීටර් 0.12 වර්ග මිලිමීටර වර්ග මීටර කරන 10 ඍණ 6ෙන් ගුණ කරන්න වෙනවා වතාවක් y. දැන් මෙතන y වොක්ත කළ හැකි. එතකොට එනවා 3 ගුණ කිරීම 10 ගුණ කිරීම මෙතනින් 10 එහා පැත්තට යනවා. මෙතන එනවා 0.12 10 ඍණ 6යි මෙතනින් එනවා 3.6න් 0.6ක් ගියාම 3යි 10 ඍණ 3යි. හරිද? මේක සුළු කරන්න තියෙන්නේ. කීයද? 3ට 3 කැපෙනවා. y අරගන්න පුළුවන් එක බෙදීම 0.12 වතාවක් 10 6ක් ගියා 10 3ක් ගියා 10 9යි 10යි 11යි 10යි 11යි. ඒ කියන්නේ y සමානයි y සමානයි 8.3 වැඩි කිරීම 10 11යි නිව්ටන් වර්ග මීටරයට. හරිද? y ඔහම අරගන්න. ඊට පස්සේ අපෙන් අහනවා ඒ කම්පියේ භාරය නිව්ටන් 90ක් වන විට වික්‍රීය ශක්තිය කීයද කියලා. නිව්ටන් 90ක් වෙද්දී මෙයාගේ විතතිය හොයාගත්තා නම් හරි. නිව්ටන් 90ක් වෙද්දී විතතිය හොයාගත්තා නම් හරි. දැන් යම් මාපාංක දන්නවයි කියලා ඒක පාවිච්චි කරලා විතතිය හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ නිව්ටන් 90 වෙද්දී. නිව්ටන් 90 වෙද්දී විතතිය අපිට අර ප්‍රස්ථාරයෙන් අරගන්න පුළුවන්. නිව්ටන් 90 කියලා කියන්නේ කිලෝග්‍රෑම් 9නේ. නිව්ටන් 90 කියලා කියන්නේ කිලෝග්‍රෑම් 9. එතකොට කිලෝග්‍රෑම් 9 දී විතතිය අරගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ ප්‍රස්ථාරය ඇඳලා හරියට ඇඳලා කිලෝග්‍රෑම් 9 දී විතතිය ගත්තොත් විතතිය එයි කීයද? දැන් ඕකේ හරණම් එන්න ඕනි 2.4යි 3යි අතරමැද එකක්. ඒ කියන්නේ 2.7ක් වගේ එයි. විතතිය 2.7ක් කියලා එයි. දැන් ප්‍රස්ථාරයෙන් අපිට අරගන්න පුළුවන් හොඳේ. කිලෝග්‍රෑම් 9ක් එල්ලුවාම ඒ කියන්නේ බලය නිව්ටන් 90 දී බලය නිව්ටන් 90 දී විතතිය බලය නිව්ටන් 90 දී එහෙම නැත්නම් හොයපු යම් මාපාංකයක්ගේ දාලා බලන්න හරිනම් විතතිය එන්න ඕනි 2.7යි මිලිමීටර්. හරිද? අපෙන් අහන්නේ මෙයාගේ ශක්තිය. ඉතින් හරි සරලයිනේ. බලය විසින් කරපු කාර්ය හොයාගන්න පුළුවන්. බලය විසින් කරපු කාර්ය වෙන්නේ භාගයයි Fp. භාගයයි බලය නිව්ටන් 90යි විතතිය 2.7යි මිලිමීටර් මීටර කරන්න 10 ඍණ 3. සුළු කරාම ඔක සුළු කරන්න තියෙන්නේ. ඕකෙන් ඒ 1.21යි 121.5යි මිලි ජූල් කියලා. 121.5යි මිලි ජූල් කියලා.
ඊළඟ ප්‍රශ්නට ගියොත් අරය මැනීමේදී මිනුමට දාල දෝෂය දෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා R බෙදීම R දෙනවා 0.2 100ට කියලා. හරිද? ගණන්තයට අදාළව දෝෂය දෙනවා 0.3 කියලා. ඩෙල්ටා රෝ බෙදීම රෝ 0.3